Hello everyone, welcome you all to my YouTube channel. Today I'm going to teach you another important lesson. අද මම ඔයගලන්ට තවත් ඉතාම වැදගත් වෙන පාඩමක් කියලා දෙන්න තමයි හදන්නේ. Today I'm going to teach you a common format to write notices. මම අද කියලා දෙන්න හදන්නේ notices ලියන්න අපිට භාවිතා කරන්න පුළුවන් පොදු ආකෘතියක්, a common format. මේ format එක භාවිතා කරලා ඔයාට notice හා සම්බන්ධ ප්‍රශ්න 90%කට විතර උත්තර ලේසියෙන්ම ලියන්න පුළුවන්. මම මේ වීඩියෝ එක තුළින් ඒ common format එක ඒක fill කරන විදිහ, ඒ වගේම ඒ format එක භාවිතා කරලා කොහොමද අපි notice එකක් ලියන්නේ කියලා model answer එකේ discuss කරලා තියෙනවා. මම මුලින්ම ඔයගලන්ට කියලා දෙන්නම් සාමාන්‍යයෙන් English language papers වල එන්න පුළුවන් notice writing topics. සාමාන්‍යයෙන් notice එකක් ලියන්න කියලා ඔයගලන්ට මෙන්න මේ topics දෙන්න පුළුවන්. One is about a competition. කිසියම් තරගයක් ගැන. Number 2 is an excursion trip. Excursion trip එකක් කියන්නේ කිසියම් විනෝද ගමනක්. Number 3 is a lost and found notice. කිසියම් නැති වුණු දෙයක් ගැන හෝ සොයා ගන්නා ලද දෙයක් ගැන notice එකක්. ඒ වගේම an inauguration to take place. ඒ කියන්නේ කිසියම් සමාරම්භක උත්සවයක් හෝ සමාරම්භක රැස්වීමක් ගැන. Next one is an exhibition. කිසියම් ප්‍රදර්ශනයක් ගැන. And also, you may be given to write a notice on a blood donation camp to be held. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලේදන් දීමේ ව්‍යාපාරයක් ගැන ඔයාට ලියන්න එන්න පුළුවන්. මෙවැනි මහජන අවධානය යොමු කළ යුතු notice එකක් ලියන්න ආවොත් ඒ විදිහට notice එකක් ලියන්නේ කොහොමද කියලා දෙන්න තමයි මම දැන් හදන්නේ. ඒ සඳහා මම model question එකක් භාවිතා කරලා තියෙනවා. Let's read the question first. You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. Use about 40 to 50 words. Include date, time, and place of the competition. Here's the format. You can use this format and write the answers for 90% of the questions based on notices. So keep this format in your mind. මේ තියෙන format එක පාවිච්චි කරලා ඕගොල්ලන්ට 90%ක් විතර notices වලට සම්බන්ධ ප්‍රශ්න වලට ලේසියෙන්ම පිළිතුරු සපයන්න පුළුවන්. ඒ නිසා මේ format එක මතක තියාගන්න. Let's refer the format. Here you have to select a or an according to the event. මෙතනදී event එක විදිහට යෙදෙන්නේ noun එකක්. ඒ noun එක start කරන්නේ vowel sound එකක්ද consonant sound එකක්ද කියන එක මත the and the එන්නේ කියලා ඔයගොල්ලෝ තීරණය කරන්න. Here you have to write the name of the organization who organizes this event. මෙතනදී ඔයගොල්ලෝ ලියන්න ඕන මේ කියපු event එක සංවිධානය කරන්නේ කවුද කියන එක. Here with the preposition on you have to write the date in English method. Date, month, year කියන English method එකට තමයි ඔයගොල්ලෝ date එක ලියන්න ඕනේ. Here I have given you two options to mention the time. time එක සඳහන් කරන්න මම මෙතන options දෙකක් දීලා තියෙනවා. එකක් තමයි at කියලා දැම්මොතින් ඕගොල්ලන්ට ආරම්භ කරන නිශ්චිත වේලාවක් සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට from to කියන prepositions දෙක භාවිතා කරනවා නම් ඕගොල්ලෝ ඒ event එක කීයට පටන් අරන් කීයට අවසන් වෙනවද කියලා සඳහන් කරන්න ඕන. උදාහරණයක් වශයෙන් from 9 am to 1 pm. උදෑසන 9 සිට
හවස 1 දක්වා පැවැත්වෙනවා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් at 9 am කියන්නත් පුළුවන්. එතකොට කියන්නේ උදේ 9ට තියෙනවා කියලා. Here the prepositions in or at are used to mention the place or the venue. මෙතනදී in or at කියන prepositions භාවිතා කරලා තියෙන්නේ මේ event එක පැවැත්වෙන ස්ථානය ගැන සඳහන් කරන්න. මෙතනදී classroom, main hall වගේ සංවෘත ප්‍රදේශයක් නම් අපි in කියන preposition එක භාවිතා කරනවා. විවෘත ප්‍රදේශයක්, ආශ්‍රිත ප්‍රදේශයක් ගැන සඳහන් කරනවා නම් at කියන එක ගන්න පුළුවන්. පාසල් පරිශ්‍රය නම් අපි කියන්නේ at the school. Here we have to use the passive voice form to write this sentence. I have written the be verb and the past participle form of the verb here. You have to find the object and fill the rest of the sentence. මෙතනදී අපි passive voice භාවිතා කරන්න ඕනේ. මම be verb එකයි past participle form of the verb එකයි දීලා තියෙනවා. who කියන එකෙන් මෙතනදී ඔයගොල්ලෝ ලියන්න ඕනේ කාටද ආරාධනා කරලා තියෙන්නේ සහ ඒ කුමක් සඳහාද යන්න මේ හිස්සනට ලියන්න ඕනේ. මෙතනදී designation කියලා සඳහන් කරලා තියෙන තනතුර association සංගමය. ඒ සංගමයට අදාළව මේ notice එක ඉදිරිපත් කරන පුද්ගලයාගේ තනතුර මෙහිදී සඳහන් කරන්න ඕනේ. Here I forgot to tell you about the title. You can add a creative your own title according to the question, or else you can copy the title from the question itself. මෙතනදී මට ටයිටල් එක ගැන කියන්න අමතක වුණා. ඔයගොල්ලන්ට ප්‍රශ්නයට ගැලපෙන්න නිර්මාණාත්මක ටයිටල් එකක් භාවිතා කරන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ටයිටල් එකත් question එකෙන්ම copy කරගන්නත් පුළුවන්. Let's read the question again. You are the secretary of the English Literary Association of your school. You have organized a singing competition in English. Write a notice inviting all the students of grade 9 to watch the event. මෙතනදී ඔයා English Literary Association එකේ secretary ලේකම් කියලා හිතාගෙන notice එකක් ලියන්නලු. ඕගොල්ලෝ සංවිධානය කරන singing competition එකක් ගැන ඒ වගේම ඒක බලන්න grade 9 students ලට invite කරලා. Right. Let's start writing the notice according to the format. Notice Singing Competition 2020. There will be a singing competition in English organized by the English Literary Association of our school. It will be held on 5th June 2020 at 9 a.m. in the school main hall. All the students of grade 9 are requested to watch the event. The Secretary, English Literary Association. This is the answer we wrote according to the format. Sometimes I have seen some students putting bullets in front of these prepositions on, in, at. But it is not necessary because these prepositional phrases are parts of a single sentence. So you don't need to put bullets separately. If you write date, time and venue separately without using prepositional phrases, you can put bullets, it's okay. Otherwise, no need. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ළමයි on, in, at කියන මේ prepositional phrases ඉස්සරහට bullets එහෙම නැත්නම් star marks, star points දානවා. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ තියෙන්නේ එකම sentence එකක කොටස් තුනක්. නමුත් ඔයගොල්ලෝ date, time, venue කියලා වෙන වෙනම කොටස් තුනකට ලියනවා නම් sentence එකක නැතුව ඒ වෙලාවට bullets use කරාට කමක් නැහැ. paper marking වලදී මේ වැරද්ද ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙනවා. Now we have come to the end of our discussion. If you want to learn any topic further, please comment in the comment section so I can upload those videos with easy learning tips.
So don't forget to subscribe my channel so that you can find my new videos easily once they are uploaded. ඔගොල්ලන්ට තවදුරටත් විශේෂයෙන් ඉගෙන ගන්න ඕන පාඩම් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. ඒ පාඩම් ඉගෙන ගන්න පුළුවන් ලේසි ටිප්ස් සමග වීඩියෝ එක මම අප්ලෝඩ් කරන්න. ඒ නිසා අමතක නොකර මේ channel එක subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝස් අප්ලෝඩ් කරපු ගමන් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. Thank you very much. Have a nice day. This is for you.